තෙරුවන් සරණයි. පින්වත් ඔබ සැමට. පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. ඇතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹට රාජගිරිය ලේක් පාර අංක 116 ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින් සිතින් ලෞතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදු සිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ අදත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. එනතුනි පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනා මේ කය සිහියෙන් දරාගෙන සිටීම සහ මනා වූ සිහි කල්පනාව මදකම නිසා කොයි වගේ තත්වයක් උදා වෙයිද කියන කාරණාව සාකච්ඡා කරමින් තමයි මේ පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ. එhmenan අද ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන මොහොතේ මේ සිහිය නැත්නම් මේ කය සිහියෙන් දරනවා කියන කාරණාව කෙටියෙන් පැහැදිලි කරමින් අපි අද දේශනාව ආරම්භ කරමු. එනතන යෝනිසෝ මනසිකාරය කියන වචනය
බොහෝම වටිනවා. එදිනෙදා තමන් කරන තමන්ගේ ඉන්ද්‍රියන් විවිධ කටයුතු සඳහා අපි මේ ඉන්ද්‍රියන් භාවිතා කරනවා. ඒ ඉන්ද්‍රියන් කොහොමද සතියෙන් භාවිතා කරන්නේ? සිහියෙන් ඉන්ද්‍රියන් භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාව. අපි කලින් දේශනාවේදී සාකච්ඡා කළා යම් පින්කමක් වාගේ කටයුත්තක් කරන අවස්ථාවක මේ පින්කම් කරනකොට යෝනිසෝ මනසිකාරය නැති වුණොත් පින් සිද්ධ වෙනවා වගේම පව් සිද්ධත් වෙනවා. නිරන්තරයෙන් අපිට පව් සිද්ධ වෙනවා වැඩි. පින්කම් කරනකොටත් පිනුයි පව් දෙකම කලෝමී සිද්ධ වෙනවා. එහෙම කලෝමී සිද්ධ වෙන්නේ අපි සඳහන් කළා සමහර වෙලාවට පින්කමේ යෙදලා ඉන්න වෙලාවේ තව කෙනෙක් කරන ක්‍රියාවක් අපිට ගැලපුණේ නැත්නම් අපිට ද්වේෂසිතක් උපදින්න පුළුවන්. යම් පුද්ගලයෙකුගේ තවත් ක්‍රියාවක් එහෙම නැත්නම් සතෙකුගේ බලපෑමක් එහෙම නැත්නම් මේ කාලගුණික විපර්යාසයක් මේ වගේ දෙයක් ඇති වුණොත් ඒත් අපේ හිතේ කේන්තියක් ඇති වෙන්න පුළුවන්. යටත් පිරිසෙන් වැඩිපුර ඇඟට අවුරස්මිය දැනුණත් වර්ෂාවෙන් බාධාවක් ආවත් අපිට කේන්තියක් උපදිනවා. පින්කම තුල ශ්‍රද්ධාව පිහිටවාගෙන ඉන්න තෙක් කුසල් වැඩෙනවා. ඒ අතර මේ වාගේ ද්වේෂයක් උපදිනකොට අකුසල් පිරෙනවා. එhmenan ඒ වාගේ ද්වේෂ සහගත අවස්ථා උදා වෙනකොට ඒක කලින්ම තමන්ගේ මනසෙන් දකින්න පුළුවන් වෙන්න ඕනේ මට ද්වේෂයක් උපදිනවා. ඒක මම පාලනය කරගත යුතුයි කියලා කල්පනා කරලා ඒක පාලනය කරගන්න සිහි තියෙන පුද්ගලයා තමයි ඒ අකුසලයෙන් බේරෙන්න වෑයම් කරන පුද්ගලයා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයක් අවශ්‍යයි කියන කාරණාව. ඒක අපි සාමාන්‍ය ජීවිතයට එකතු කරගත්තොත් පින්කමක් කරන වෙලාව නෙමෙයි මේ සාමාන්‍ය ජීවිතෙත් අපිට හරියට මේ සිහිය නැති නිසා අකුසල් පිරෙනවා. ඒකයි මෙතන සඳහන් කළේ කය සිහියෙන් දරාගෙන ඉන්නවා කියන කාරණාව. අපි සිද්ධ කරන හැම ක්‍රියාවක් එක්කම අකුසල් පිරෙනවා. ඒකයි මෙතන තියෙන බරපතලකම. මාර්ගඵලයක් නොලැබූ පුද්ගලයා බොහෝ වෙලාවට අනතුරු පැත්තට බර වැඩි කියලා කියන්නේ මෙන්න මේ නිසා. එදිනෙදා කරන හැම ක්‍රියාවක්ම අපි සඳහන් කළොත් අපි හවසට මල් නෙලනවා. බුද්ධ පූජාව සඳහා අපි මල් නෙලනවා. සමහර වෙලාවට මේ මල් නෙලනකොට හරියට සිහියක් තිබුණේ නැත්නම් අපි මේ අනුන්ගේ ගස්වල මලුත් කඩනවා. දන්නවා මේ මල් ගස් අනුන්ගේ. මේ වටපිට බල කඩන්නේ. මේගොල්ලෝ දකීද? දැක්කොත් මොනවා හරි කියයිද? නමුත් තව මල් 4යි 5යි අඩු මගේ වට්ටිය පුරව ගන්න. වටපිට බල කඩනවා. නමුත් සිහියක් නැහැ මේ වටපිට බල නෙලීම තුල තියෙන හොරකමක් නේද කියලා. හරියටම සිහියක් පවත්වන්න බැරි වෙච්ච නිසා. අන්න ඒත් එක තියෙනවා සමහර වෙලාවට තණ්හාව. එනකට අපි මල් නෙළුවා. මේ හරියටම තීරණය කරලා ශ්‍රද්ධාව මේ සිහිය උපදවන්න බැරි වුණොත් තණ්හාව උපදිනවා. ඊට අපි මල පූජා කරනකොට අපිට තණ්හාවක් තියෙනවා මල් වල ලස්සන බලන්න. ඒ නිසා අපි අද මල් පූජා කරන්නේ බුදු පිළිම වහන්සේට ධාතුන් වහන්සේට. අපි මලේ නැට්ට හරවනවා ධාතුන් වහන්සේ පැත්තට. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පැත්තට. මල අපේ පැත්තට. එතකොට මේක ලස්සනට පේන්න ඕනේ අපිට මිසක් භාග්‍යතුන් වහන්සේට නෙවෙයි. නමුත් මේ පූජාව කරන්නේ භාග්‍යතුන් වහන්සේට. එවනම් මලේ ලස්සන තියෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තට. අන්න හරියම සිහියක් නැති වෙච්ච නිසා ආපහු පින්කම මද කරගන්නවා සහ අපේ තණ්හාව වර්ධනය කරගන්නවා. මහා පූජාවක් කරන්න ගියාම ලොකු ශක්තියක් නැති කෙනෙක් නම් කොහොම පූජාවක් කළත් කමක් නැහැ.
ලොකු ශක්තියක් ඇති කෙනෙක් එයාගේ පූජාව එයාගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් මේ කාරණා සම්පූර්ණ කරගන්න එක හරිය අමාරුයි. අපි මෙහෙම උදාහරණයක් සාකච්ඡා කළොත් අපි දඹදිව යනවා. දඹදිව ගිහිල්ලා විශාල වශයෙන් මල් පූජාවල් කරනවා. අපි සමහරලාට රූප මාධ්‍යනුත් දකිනවා. අපි ගිහිල්ලත් දැකලා තියෙනවා. මේක අපි මේ කාරණාව තහවුරු කරන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉන්දියාවේ තියෙනවා හරියට දාස්පතියා. අක්කර 100 ගණන් වවලා තියෙනවා. ඉන්දියාවේ රෝස මලුත් තියෙනවා හරියට. අපේ රටේ රෝස මල් වලට වඩා මිලෙන් බොහෝම අඩුයි. එහෙ තියෙන රෝස මල්. එහෙනම් මෙහෙ ඉඳලා ගියපු කෙනෙක් දාස්පතිය පූජාවක් කරන එක අපරාධයි. දාස්පතිය රෝස මල් වලට වඩා හරි ලාභයි. යමක් කරන්න පුළුවන් කෙනෙක් රෝස මලක් පූජා කරන්න පුළුවන්කම තියාගෙන දාස්පතිය පූජාවක් කරනවා කියලා කියන්නේ මම ලොකු දාස්පතිය පූජාවක් කළා කියලා හැමෝටම පෙන්වන්න ඕනකමක් තියෙනවා. නමුත් එයාට රෝස මල් පූජා කරන්න පුළුවන්. මල් ගොඩක් පූජා කරුවට වඩා වටින මලකින් සුවඳ මලකින් ටිකක් පූජා කරන එක අරට වඩා ආනිසංස වැඩි. ඒක අරට වඩා සුවඳයි ඒකට වඩා වටිනවා. අඩු වටිනාකමක් තියෙන මල් ගොඩක් අරගෙන පූජා කළත් එයාගේ දාන දාස කියන ගණයට යනවා. මට කරන්න පුළුවන්. නමුත් මම මේක කළේ නෑ. දාන දාස කියන තැනට යනවා. එහෙනම් මේ සෑම කටයුත්තක් තුළම මේ සිහිය මේක මෙහෙම සාකච්ඡා කරන්න තීරණය කළේම සතිපට්ඨානය නිසාමයි. එදිනෙදා කටයුතු කරනකොට ඒක කොච්චර වටිනවද සිහිය. ඊළඟට අපි භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා අපි භාවනා කරනවා. දවස් 7 8 10 12 නතර වෙලා භාවනා කර පුරුදු වෙනවා. ඒක හරි වටිනවා. සිහිය පිහිටවන්න පුරුදු කරනවා. නමුත් අපි ඊළඟට කල්පනා කරන්නේ නැහැ දවස් 10ක භාවනා වැඩසටහනේ ඉඳලා ගෙදර ආපු අපි අර පුරුදු කරපු සිහියෙන්ම ගෙදර ඉන්න උත්සාහ කරනවාද? ගෙදර ආවට පස්සේ ඔක්කොම ඉවරයි. එනයිති අර දවස් 10ක් තිස්සේ ගත කරපු කාලේ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. එහෙම වුණොත් මේ භාවනා මධ්‍යස්ථානයේ ගෙවපු කාලය මොකක් වගේ වෙනවද? ඒක හරියට නිකන් පුහුණු කඳවුරක් වගේ. හැබැයි පුහුණු කඳවුරේ කරපු දාවල් ඒ තරම් වටින්නේ නැහැ. හමුදාවේ අය ඒගොල්ලන්ගේ පුහුණු කාලය ඉවර කරලා විසිර යනකොට උත්සවයක් ගන්නවා. ඒ විසිර යන උත්සවයේදී ඒගොල්ලෝ මේ සංදර්ශනයේ ඉදිරිපත් කරනකොට අර වෙඩි උණ්ඩ එහෙම විශාල වශයෙන් වියදම් කරනවා. හැබැයි මේ පාවිච්චි කරන බොහෝ වෙඩි උණ්ඩ සාමාන්‍ය හැබැයි යුද්ධෙදි පාවිච්චි කරන්න පුළුවන් ඒවා නෙවෙයි. හඬ විතරක් පිට වෙන අවස්ථාව සම්පූර්ණ කරන දේවල්. නමුත් සැබෑ යුද්ධෙට ගිහිල්ලා බලන්න ඕනේ. අර පුහුණු කඳවුරේ ඉන්නකොට කටයුතු කරුවට වඩා හාත්පසින්ම වෙනස් යුද පිටියට ගියහම කටයුතු කරන්න ඕනේ හැටි. එහෙනම් භාවනා මධ්‍යස්ථානයේ ඇතුලේ ඉන්නකොට අපිට ගැටෙන්න ආයේ බොහොම අඩුයි. අපේ පාඩුවේ අපේ කටයුත්ත කරගෙන අපි එතන හිටියා. නමුත් ගෙදර ආවට පස්සේ ස්වාමියා එක්කත් ගැටෙන්න ඕනේ, බිරිඳ එක්කත් ගැටෙන්න ඕනේ, දරුවෝ එක්කත් ගැටෙන්න ඕනේ. සමහරලාට ගෙදර ඇති දෙඩි කරන සොරතල් සත්තු එක්කත් ගැටෙන්න ඕනේ, අල්ලපු ගෙදර අය එක්කත් ගැටෙන්න ඕනේ. දැන් මෙතන තමයි යුද්ධේ තියෙන්නේ. එහෙමනම් අතනදී හොඳ පුහුණුවක් අරන් තියෙන්න ඕනේ. මෙතන හොඳට යුද්ධේ කරන්න. ඒ කියන්නේ එතන පුරුදු වෙච්ච දෙයින් මෙතන පාලනය කරලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිහිය. නම් එදිනෙදා ජීවිතේ සිහිය පවත්වන්න මනා වූ පුහුණුවක් අත්‍යවශ්‍යමයි. මෙතන මේ සිහිය කියන එක කොයිතරම් වටිනවද කියන කාරණාවට හොඳ උදාහරණයක් තියෙනවා අපේ රටේ. අතීතයේ අපේ රටේ වැඩ හිටපු මහ තෙරුන් වහන්සේ නමක් අපවත් වෙන්න ආසන්නයි. උන්වහන්සේගේ කුටිය ඇතුලේ උන්වහන්සේ මේ අපවත් වෙන්න මරණය තමා වැළඳ ගන්නා තුරු
කය බොහොම අපහසුවෙන් පවත්වාගෙන ඉන්නේ. යොදුන් 12ක් විතර දිග මාර්ගය මිනිස්සුන්ගෙන් පිරීලා. මොකද මිනිස්සු දන්නවා ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න ළඟයි. දැන් මේ මිනිස්සු පිරීලා ඉන්නේ රහතන් වහන්සේ නමක් අපවත් වෙනවා. මේ මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේගේ කුටියට ගියා. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ ලබාපු යම් ඵලයක් තියනවද කියලා. මහසි කිව්වා නෑ ආයුෂ්මතුනි. මේ ජීවිතේ ලබාපු කිසිම ඵලයක් මේ මාර්ග ඵලයක් ඇතුළු කිසි ඵලයක් නැහැ මගේ. ස්වාමීනි හරි ගැටලුවකට මුහුණ පාලයි තියෙන්නේ. මේ 12 යොදුනක් මාර්ගයේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු පිරීලා ඔබ වහන්සේ රහත් වෙලා ඉන්නේ රහතන් වහන්සේ අපවත් වෙන්න ලෑස්තියි කියලා ඔබ වහන්සේ දැකලා වැඳ ගන්න. මොකද කරන්නේ ස්වාමීනි කියලා ඇහුවා. න්‍යායසූත්‍රයේ කිසි ඵලයක් නැහැ. මගේ අදිෂ්ඨානයක් තියෙනවා කවදා හරි දවසක මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැකලම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලම තමයි සංසාරේ කෙරවල කරන්න කියලා මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ නිසා මේ ජීවිතෙන් මම ඵලයක් ලැබුවේ නැහැ. කමක් නැහැ. කීප දෙනෙක් අල්ලලා මාව මේ ඇඳ උඩ ඉඳන්න කිව්වා. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා නැගිටලා උන්වහන්සේව ඉඳෙව්වා. එහෙනම් දොර අඩවල් කරලා එළියට යන්න හොඳයි කියලා කිව්වා. මම කතා කරනකොට ඇතුළට එන්න කිව්වා. ස්වාමීන් වහන්සේ ඇඳේ වාඩි කරවලා උන්වහන්සේලා එළියට ගියා දොර අඩවල් කරලා. එළියට යනවත් එක්කම ස්වාමීන් වහන්සේ කතා කළා. කතා කරුවාට පස්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඇතුළට ආවා. ආයුෂ්මතුනි හරි. ඒගොල්ලෝ බලාගෙන හිටියේ රහතන් වහන්සේ කෙනෙක් අපවත් වෙනවා කියලා. හරි මම මේ ඵලය ලබා ගත්තා. දැන් මේ බලාපොරොත්තු ඔක්කොම මුදුන්පත් වුණා. එතකොට බලන්නකො ස්වාමීන් වහන්සේලාට දොර අඩවල් කරලා එළියට යන්න කිව්වා. දොර අඩවල් කරලා එළියට යන්න ඕනවද තනවා. මේ වෙලාවේ කයේ විඳින්න තියෙන උපරිම වේදනාවල් විඳ ඉන්න මොහොතක්. අර ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි කළ නොහැකි අවස්ථාවක ඔබ වහන්සේ මේ තරම් ඉක්මනට මේ වැඩේ කළාද? අන්න ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේක නෙමෙයි අමාරු වැඩි. මේකේ තරම් අමාරු වැඩක් නෙමෙයි මට. මොකද්ද අමාරු වැඩක් මම කියන්නද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. පැවිදි වෙච්ච දවසේ ඉඳලා මේ මොහොත වෙනකන් සිහියෙන් තොරව ඉරියව්වක් පවත්වපු මොහොතක් මගේ ජීවිතේ මතක නැහැ කිව්වා. සෑම ඉරියව්වක්ම ඊටාම සිහියෙන් මම පැවැත්තුවා. මේ රහත් වෙන එක නෙමෙයි අමාරු සිහියෙන් ඉරියව් පවත්වන එකයි අමාරු වැඩි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එhmenan ඊට පස්සේ සඳහන් කරනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා දැකලම පිරිනිවන් පාණ්ඩයි හිටියේ. මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව හින්දා මං ඒ තණ්හාවත් අතහැරලා දැම්මා. එතන තියෙන තණ්හාවක් නේ. මං ඒකත් අතහැරලා දැම්මා මං සංසාරේ ඉවර කරගත්තා. එනම් මොනතරම් ඒ සිහිය දියුණු වීම තුළ උන්වහන්සේ කටයුතු කරලාද. ඊළඟට පින්නතේ මේ පිටකයේ එක සූත්‍රයක සඳහන් කරනවා පන්සිල් පද 5 සතිපට්ඨානයේ වර්ධනය සඳහාත් සතිපට්ඨානයේ සිල් ආරක්ෂා කිරීම සඳහාත් හොඳම මාර්ගයයි කියලා. පන්සිල් රකින්න සතිපට්ඨානයත් පන්සිල් ඇතුළේ සියලුම සිල් සතිපට්ඨානයත් සිල් රකින්න සතිපට්ඨානයත් සතිපට්ඨානයේ සඳහා සීලයත් හොඳම මාර්ගයයි. මේ පිටකයේ එක සූත්‍රයක සඳහන් කරන්නේ. එහෙමනම් මේ සිල්පද 5 අපි අතින් කැඩෙන්නේ. ඒ කැඩෙන්නේත් මෙන්න මේ සතිය කියන ධර්මතාවය නැති නිසාම තමයි සිල් කැඩෙන්නේ. කොයි තරම් බරුවක් කියන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් නොදැනම කියවෙනවා. කියන්නේ සිහිය හොඳටම මදි ගතිය. තණ්හාවක් තියෙනවා. එතකොට ඒ තණ්හාව ඇති නොවෙන්න කොහොම සිහියෙන් ඉන්න ඕනේද?
අපි මෙහෙම කිව්වොත් මෙතන මේ දේශනාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් බලාගෙන ඉන්නවා මම අහවලාටත් එන්න කිව්වා නමුත් තාම නෑ දේශනාව පටන් ගන්නත් ළඟයි. දුරකථන ඇමතුමක් දීලා අහනවා කොහෙද ඉන්නේ? ඒ පුද්ගලයා තාම ඉන්නේ අපි ගෙමු බොරැල්ලේ. එයාට ඕනකමක් තියෙනවා මගේ මිත්‍රයාට මං ඊට වඩා ළඟ ඉන්න බව හඟවන්න. ඉන්නේ බොරැල්ලේ. නමුත් මෙයා කියනවා ඉන්නේ රාජගිරිය කියලා. තණ්හාවක් තියෙනවා මං දැන් ළඟ කියලා කියන්නේ. සිහි නෑ බොරැල්ලේ ඉඳගෙන ඉන්නේ රාජගිරිය කියහම කියවෙන්නේ බොරුව කියන කාරණාව කිහිමව සිහියක් නෑ. එහෙනම් මෙන්න මේ සිහිය පවත්වන්න බැරි වෙච්ච නිසා පංචශීලය ආරක්ෂා කරන්න කොයිතරම් අපිට අපහසුතාවයක් ඇති වෙලා තියෙනවද? එහෙමනම් සිහිය කියන කාරණාව ජීවිතේ මොන තරම් වටිනාකම් එකතු කරනවද කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට මේ තණ්හාව මේ නිවන් දකින මාර්ගයේ තියෙන්න ඕන මට්ටමයි මේ මාර්ගඵල ලබන්න ඕන මාර්ගය. අපිට හම් වෙනවා බොහෝම ප්‍රණීත ආහාරයක්. සාමාන්‍ය මව්පියන්ගේ සිරිත තමයි ප්‍රණීත දෙයක් හම්බෙච්චාම ඒක දරුවන්ට තියාගන්නේ. දැන් දරුවන්ට තියාගත්තා මේක මගේ දරුවන්ට දෙනවා. ඒ අතර මුණ ගැහෙනවා තමන්ගේ මිත්‍රයාගේ දරුවා. එහෙනම් මගේ දරුවා වගේම මිත්‍රයාගේ දරුවා දිහත් මම බලනවාද? අරකින් කොටසක් මේ දරුවාට දෙනවද? ඒ කියන්නේ එහෙනම් ඒ දරුවාට දෙන්නේ නැහැ කියලා කියන්නේ මගේ දරුවා පිළිබඳව ඊට වඩා තණ්හාවක් තියෙනවා කියන එකයි. එහෙනම් මේ මාර්ගඵලයක් හොයාගෙන යන ගමනේ මෙන්න මේ අතහැරීම සකල සත්වයා එකසේ දකින්න පුළුවන් සිහියක් සහ අත්හැරීමක් දිනු කරලා තියෙන්නත් ඕනේ. තරම් පහසුවෙන් මේ ගමන යන්න බෑ කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟ තණ්හාව. අල්ලා ගැනීම අත්හරින්නනේ දැන් තියෙන්නේ. එතකොට මගේ කියලා අල්ලාගත්ත දේවල් කොච්චර? එහෙම දේවල් ලෝකේ බොහොමයි. අපි කියමු මේ සියල්ලම ෂෙයි කරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම ගිහිල්ලා මං ගෙදර එනකොට මං නිදින යහන්නේ කවුරු හරි නිදාගෙන හිටියොත් සමහර ටිකක් කේන්තියන්න පුළුවන් මගේ ඇඳට ගොඩ වෙන්න. එහෙනම් මගේ ඇඳ. ඒක මගේ කියලා පෞද්ගලිකකරණය කරගෙන තියෙනවා. මගේ කෝප්පේ, මගේ පුටුව, මගේ කොට්ටේ. එහෙනම් පෞද්ගලික වීමක් තියෙනවා. එහෙනම් අන්නේ පෞද්ගලිකකරණය අතහැරෙන්න ඕනේ. මේ සාමාන්‍ය ජීවිතේ මේ කියන්නේ මාර්ගඵලයක් හොයාගෙන යන ජීවිතේ වැඩෙන්න ඕනේ හැටි මගේ යයි පෞද්ගලික වූ කිසි දෙයක් නැතිෙන්න ඕනේ. ඊළඟට පින්නතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සංඝසතු ආරාම. මේ සංඝසතු ආරාම වලට පිවිසෙනකොට භික්ෂුන් වහන්සේට නම් මෙහෙම දේශනා කරනවා. වැලි සහ මඩ පිටින් ආරාමය ඇතුළට යන්නත් බෑ. ආරාමය ඇතුළේ වැලි දාන්නත් බෑ, මඩ ගන්නත් බෑ. ඒ නිසා මේ අතීතයේ හැම විහාරයක් ගාවම තව හරි වටින කාරණාවක් මේ කුටියක් විහාරයක් හදනකොට අංග සම්පූර්ණ කරන්න ඕන නම් මේ ටිකක් කරන්න ඕනේ නේද කියලා. අතීතයේ කුටියක් විහාරයක් ගාවට යනකොට එතන ජලය තියලා තියෙන වෙනම. ඒ කියන්නේ මඩ දුවිලි තියෙනවා එතන හොදනවා. එතන සෝදලා ඊළඟට ඒ වතුර පිහ ගන්න දේවල් ඒක හොඳට පිහින පාපිසි එහෙම නැත්නම් වෙන පිහ ගන්න උපකරණ තියලා තියෙනවා. මොකද මඩ පිටින් යන්නත් බෑ. පාද හොදගෙන තෙත පිටින් යන්නත් බෑ. උපසම්පදා භික්ෂුන් වහන්සේට නම් මේ දෙකම අවතක්. මඩ පිටින් ගියත් අවතක්, තෙත පිටින් ගියත් අවතක්. ඒ නිසා හොඳ සිහියක් තියෙන්න ඕනේ. මේක මහා සංඝයාට පූජා කරපු ආරාමයක්. ඒ නිසා මට විතරක් නෙමෙයි. ඒ නිසා මෙහි පිරිසිදු භාවය මම උපරිමයෙන් තියන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඉන්න සුගන්ධ කුටියට ඇතුල් වෙනවා නම් අපිට කොහොමවත් එහෙම අපිරිසිදුවෙන් ඇතුල් වෙන්න බෑ. ඒ සිහිය තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම සිහිය නැති නිසා සමහරලාට දොර ළඟ පාපිස්නාවක් තිබුණත් අපි විහාරයේ ඇතුළට ගිහිල්ලා අපේ විලුඹ බිම ගහන සිරිතක් තියෙනවා. ඒකට වැලි ටික තියෙන දුවිලි ටික ඔක්කොම ඇතුළේ නිකම් වැටෙනවා සිහිමදි. ඒතුලින් රැස් වෙන්නේ බොහෝ අකුසල. ඒකට මේ සිහිමද ගතියත් එක්ක
තව කොයිතරම් සංසාරේ දික් කර ගන්නවද? මේ සියලුම කාරණාවන් වෙනුවෙන් නේද භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ කරුණු පැහැදිලි කරන්නේ. මේ සාමාන්‍ය ජීවිතේ පවත්වන්න ඕනේ සිහිය. එන්න මේ කරුණු එකතු කරගෙන පිළිතුරු මේකට හරි වටිනවා. ඉරියාපත භාවනාව හැමෝටම කරන්න පුළුවන් භාවනාවක්. හැමතැනම හැම වෙලාවෙම කරන්න පුළුවන් භාවනාවක්. මේ ඉරියව් සිහියෙන් පවත්වනවා කියන කාරණාව. එහෙනම් ජීවිතේ මුලින්ම ප්‍රගුණ කරන්න ඕන භාවනාවල් අතර තියෙනවා ඉරියාපතේ මුල්ම තැන. ඒ ඔක්කොම පැත්තක දාලා ආනාපාන සතියට ගියා කියලා ඒ තරම් සාර්ථකත්වයක් දකින්න බෑ. එහෙනම් මේ වාගේ භාවනා ක්‍රම ජීවිතේ පුරුදු කරන එක නිවන් සොයාගෙන යන්නත් එදිනෙදා ජීවිතේ නිරන්තරයෙන් වැඩෙන අකුසල ධර්මයන්ගෙන් බේරෙන්නත් හරියට වටින නිසා මේ ඉරියාපතේ පිළිබඳව ලොකු අවබෝධයක් සහ පුරුද්දක් තියාගන්න එක වටිනවා. ඒ කරුණු කාරණා ටිකක් ඒ විදිහට සිහිපත් කරගත යුතුයි. පින්නතින එතනින් අපි හොයාගෙන යන මාර්ගඵලය පළවෙනි මාර්ගය සෝවාන් මාර්ගය. අධිචිත්ත, අධිසීල, අධිප්‍රඥා. අධිසීල කියලා කියන්නේ උපසම්පදා සීලයට. නමුත් සෝවාන් වෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා විතරද? සාමණේර ස්වාමීන් වහන්සේලාත් සෝවාන් වෙනවා. ගිහි උපාසක උපාසිකාවොත් සෝවාන් වෙනවා. එතකොට අධිසීල කියලා කියන්නේ උපසම්පදා සීලයට නම් කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. අර උපාසක උපාසිකාව මොන සීලයක් උඩද සෝවාන් උනේ? පන්සිල් වල ඉඳලා එතෙන්ට යන්න පුළුවන් නම් ඒ අධිසීල කියලා කිව්වේ. පන්සිල් වල ඉඳලා එතෙන්ට යන්න පුළුවන්. නමුත් මෙන්න මේ වෙලාවේ ඒ හිතේ වැඩිලා තියෙන සිහිය, ඒ සිහියෙන් දියුණු වෙච්ච සීලය උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් ආරක්ෂා කරන නිවැරදි සීලය හා සමාන විය යුතුයි. එහෙමනම් සෝවාන් කියන මාර්ගඵලය ලබන්න කොයි තරම් පිරිසිදු කැපකිරීමක් සහ පිරිසිදු චිත්ත සමුදායක් තියෙන්න ඕනේද? මොන තරම්ම සිහියක් තියෙන්න ඕනේද කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. එහෙනම් සීල විසුද්ධිය මේ සූත්‍ර දේශනාවේ දිගටම මේ සීල විසුද්ධිය පිළිබඳව කතා කරනවා. සීල විසුද්ධිය අත්‍යවශ්‍යමයි. ඒකත් සිහියෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. උපසම්පදා ස්වාමීන් වහන්සේ රකින්න සීලය ආරක්ෂා කරගන්න මේ වෙලාවට ඒ ගිහි පුජ්‍යලයටත් අපමණ 100ක් තියෙන්න ඕනේ. ඒ සමාන මට්ටමට තමන්ගේ සිහිය සහ සීලය අරන් යන්න. අදි සීල කියලා කිව්ව එකට. මේ කාරණා අපිට බොහොම වටිනවා. නම් මේ ශාලාව තුල සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාව, මෙතනින් පිට වෙලා යන වෙලාව, දවසින් දවස යමක් අරගෙන යනවා කියලා කියන්නේ යටත් පිරිසින් දවසින් දවස සිහියේ වැඩි දියුණු භාවයේ ඇති කරගන්නම අවශ්‍ය වෙනවා. ඊළඟට පින්නතුනේ අපි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කතමේ චත්තාරෝ මේ සූත්‍රයේ කතමේ චත්තාරෝ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ උන්වහන්සේ අපෙන් අහනවා ප්‍රශ්නයක්. කතමේ චත්තාරෝ කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්න ක්‍රමයට කියන්නේ මේ සූත්‍රයේ හඳුන්වන ප්‍රශ්න විදි ගණනාවක් තියෙනවා. ප්‍රශ්න අහන විදි ගණනාවක් තියෙනවා. ඒ ගණනාවෙන් එකක් කතේතු කම්යතා පුච්චා. කතේතු කම්යතා පුච්චා කියලා සඳහන් කරන්නේ උත්තර දෙන ස්වභාවයෙන් යුක්තව අහන ප්‍රශ්නය. භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ අපෙන් උත්තරයක් බලාපොරොත්තුෙන් නෙමෙයි. උත්තරෙත් උන්වහන්සේම දෙන්නයි අහන්නේ. අපිත් සමහර කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා මම ඊයේ ගමනක් ගියා. මේ අපේ සාමාන්‍ය කතාවේදී. ඊළඟට අර කියන කෙනාගෙන් මම අහනවා දන්නවද? මම දන්නවා මං කොහෙද ගියේ කියලා ඒ පුජ්‍යලයා දන්නේ නැති බව. නමුත් මං අහනවා මං ඊයේ ගමනක් ගියා දන්නවද? මං එහෙම දන්නවද කියලා අහන්නේ එයා මගෙන් නෑ කියන උත්තරේ දෙනකන් ඉන්න නෙමෙයි. ගියපු දිහා මමම කියනවා.
කටයුතු කම්මිතා පුච්චා කියලා කියන්නේ ඒකයි උත්තර දෙන ස්වභාවයෙන් අහන ප්‍රශ්නේ. නැත්නම් කියන්නේ කැමැත්තෙන් අහන ප්‍රශ්නේ. ඊළඟට තව එකක් තියෙනවා අනුමැති පුච්චා. අනුමැති පුච්චා කියලා කියන්නේ අනුමැතිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අහන ප්‍රශ්න. යම් කාර්යයකට අනුමැතියක් බලාපොරොත්තුවෙන් අහන ප්‍රශ්නෙට කියනවා අනුමැති පුච්චා කියලා. ඒ වගේම සඳහන් කරනවා දැකපු දේවල් සංසන්දනය කරගන්න අහන ප්‍රශ්න. දිට්ඨ සංසන්දතා දැකපු දේවල් සංසන්දනය කරනවා. ඔබ කියන දේ මම දැකපු දේ දෙකම එකක්ද කියලා සංසන්දනය කරන්න මට කලින් කියලා තියපු දෙයක් මම අහනවා ඒකේ මෙහෙමත් තිබුණාද මේ විදිහටත් තිබුණාද සංසන්දනය කරනවා. එහෙනම් ඒකට කියනවා දිට්ඨ සංසන්දනතා සංසන්දතා සංසන්දනය කිරීම වෙනුවෙන් අහන ප්‍රශ්න. ඊළඟට සඳහන් කරනවා දන්නේ නැති දෙයක් අහගන්නවා. අදික්ත ජෝතනා මම දන්නේ නැති දෙයක් අහනවා. අදික්ත ජෝතනා කියලා සඳහන් කරනවා ඒක. මේ වගේ ප්‍රශ්න ක්‍රම කීපයක් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රශ්නය කතේතු කම්මිතා පුච්චා කියනු කැමැත්තෙන් අහන ප්‍රශ්නය. කතමේ චත්තාරු භාග්‍යවතුන් වහන්සේම ප්‍රශ්නය අහලා අපි උත්තර දෙනකම් බලාගෙන ඉන්නේ භාග්‍යවතුන් වහන්සේම උත්තරයක් සපයනවා. මන්ද කියනු කැමැත්තෙන් අහන ප්‍රශ්නයක් නිසා කියලා සඳහන් කරනවා තමන් වහන්සේම උත්තරේ දෙන්නේ. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද මේ කය අනුව බලමින් අනුපස්සනා කරන්නේ? ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. මෙහි ඉද කියලා සඳහන් කරන්නේ මේ ශාසනය කියන එක. ඉද බික්කවේ කියලයි කතා කරන්නේ. ඉද කියලා සඳහන් කරන්නේ මේ ශාසනය. ඒ මොන ශාසනයද එතකොට? මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන කාරණාවයි ඉද කියලා සඳහන් කරන්නේ. ඒ කාරණාව හරි වටිනවා. සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වුණේ කොහොමද කියන කාරණාව අපි මුලින්ම සාකච්ඡා කරලායි තියෙන්නේ. මනාව භාග්‍යතුන් වහන්සේ සරණ යා යුතු ක්‍රම 4ක් තියෙනවා. ඒ ක්‍රම 4න් එකක් යටතේ අපි සරණ යා යුතුමයි. එහෙම සරණ ගියොත් තමයි එයා බුද්ධ ශ්‍රාවක කියන තැනට එන්නේ. එහෙනම් ඉද ශාසනය කියලා කියහම ඒ කාරණාවයි පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ශාසනයෙන් පිට එකදු වචනයක් හෝ නිර්වාණය වෙනුවෙන් නැහැ. මේ නිවන කියන සදාතනික සුවය හොයාගෙන යන්න යම් මඟ පෙන්වීමක් තියෙනවා නම් ඒ මේ ශාසනය තුළ විතරමයි. මේ පිට සංසාරයෙන් ඈතර යාමක් පිළිබඳව සඳහන් කරන කිසිම තැනක් නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට විශේෂයෙන් මේ ථේරවාද ධර්මය අපි ථේරවාදී කියලා සඳහන් කරන්නේ නිවැරදි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. මිත්‍යා දෘෂ්ටි පැටලිච්ච නැති අලුත් කරුණු කොටස් එකතු කරලා නැති පැහැදිලිම බුද්ධ වචනය. ඒකට වෙන කාටවත් කිසිම දෙයක් එකතු කරන්න පුළුවන් කමාවක් නැහැ. ඒ නිසා ඒ බව විශේෂයෙන් අවධාරණය කරලා පැහැදිලි කරලා තියෙනවා. යම් කෙනෙක් එහෙම එකතු කරන්න සූදානම් වෙනවා නම් වෙනස් කරන්න සූදානම් වෙනවා නම් ඒ පුද්ගලයාට මහරහතන් වහන්සේ නමකටත් වඩා ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහෙම ප්‍රඥාවක් තිබුණත් මේ ධර්මයට නම් මුකුත් එකතු කරන්න බෑ. මහරහතන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ මට්ටමේ ගොඩක් පහළ ඉන්න කෙනෙක්. ඊට වඩා ඉහළ රහතන් වහන්සේලා ඉන්නවා. සඳහන් කරනවා මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඉන්න ඉහළම රහතන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ.
සරියුත් මහරහතන් වහන්සේටවත් මේ ධර්මයට ඇලපිල්ලක්වත් එකතු කරන්න බෑ කියලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේට තනියම හිතලා ධර්ම දේශනාවක් කරන්නත් බෑ. තනියම හිතලා දේශනාවක් කරන්න බෑ. සරියුත් මහරහතන් වහන්සේ කරපු දේශනා බොහොමයක් පිටකේ තියෙනවා. හැබැයි ඒවා උන්වහන්සේගේ අදහස් එහෙම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබිච්ච මාතෘකා ඔස්සේ තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ඉද ශාසනය කියලා කියනකොට මේ කරුණු කාරණා සියල්ල අන්තර්ගතයි. මේ ශාසනයෙන් පිට මාර්ගඵල ලැබීමක් ඇත්තෙම නැහැ කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා පින්නතුනේ අපි සාමාන්‍යයෙන් සඳහන් කරන මේ ත්‍රිපිටක අට කතාව වර්තමානයේ වෙනකොට නම් ප්‍රතික්ෂේප කරන අය, බැහැර කරන අය, කොටස් අඩු කරන අය, වැඩි කරන අය බොහොම ඉන්නවා. නමුත් ඒ කිසි කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය දකින්න බැරුව යනවා. මම කලින් සඳහන් කළා ස්වාමින් වහන්සේ නමක් ඒ ධර්මයේ විනය යම්සේ ප්‍රතික්ෂේප කළොත් උන්වහන්සේට මොකද්ද වෙන්නේ කියන කාරණාව. ප්‍රතික්ෂේප කළොත් උන්වහන්සේගේ පැවිදි බවත් එක්කම තමයි ප්‍රතික්ෂේප වෙලා යන්නේ. මේ සූත්‍ර පිටකයත් මම පිළිගන්නවා, මේ විනය පිටකයත් මම පිළිගන්නවා. නමුත් අභිධර්ම පිටකේ මම පිළිගන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අට කතාව මම පිළිගන්නේ නැහැ කියලා කොටසක් අයින් කරනවා කියලා කියන්නේ ඒ අයින් වෙන්නේ මහානකමත් එක්කමයි. මොකද මේ ශාසනයේ ඉඳගෙන ඒ ශාසනයේ කොටස් අයින් කරන්න කොහොමවත් බෑ. ඒ නිසා එතන ඒක සඳහන් කරලා තියෙනවා. කොතරම් කාලයක් ඉන්නතන අපි මේ භාවනාවක් වැඩුවත් එහෙම කරලා මෙහෙම කොටස් ප්‍රතික්ෂේප කර පිළිගන්නේ නැතුව මොන තරම් භාවනාවක් වඩන්න උත්සාහ කළත් කවදාවත් මාර්ගඵලයකට එන්නම බෑ. මාර්ගඵල ලබන්න නම් මනාව මේ භාග්‍යතුන් වහන්සේ සරණ යමින් මේ ත්‍රිපිටක අට කතා මනාව පිළිගනිමින් විශ්වාස කරමින් ඒ තුල ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමින්ම කටයුතු කරන පුජ්‍යලයකට පමණමයි මේ ශාසනය තුල මාර්ගඵල දක්වා ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉද කියන වචනේ ගැඹුර තමයි මේ තරම් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ධ්‍යාන ලබන්න පුළුවන්. මේ ශාසනය පිටපැත්තේ ධ්‍යාන ලබන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ධ්‍යානලාභීන් හිටියා. සමත ක්‍රම ඔස්සේ ගමන් කරලා ධ්‍යාන ලබනවා. එහෙනම් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි ධ්‍යාන ලැබුවා කියලා කියන්නේ සතර අපායෙන් නිදහස් වුණා කියන එක නෙමෙයි. ධ්‍යානලාභීන් ඕනතරම් නිරේට ගියා. නමුත් මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ සදාකාලික සතර අපායෙන් නිදහස් වුණා. එහෙනම් ධ්‍යාන ලැබලා සතර අපායෙන් නිදහස් වෙන්න බැහැ. එහෙනම් ත්‍රිපිටක අට කතා ප්‍රතික්ෂේප කළත් ධ්‍යාන ලබන්න පුළුවන්. මාර්ගඵල ලබන්නයි බැහැ. ඊළඟට පැහැදිලි කරනවා මේ විදර්ශනා කියන වචනය. මොකේද විදර්ශනා කියලා කියන්නේ? භාවනාවත් එක්කමයි මේක පැහැදිලි වෙන්නේ. විදර්ශනා තියෙනවා. චින්තාමය මට්ටමටත් කෙනෙක් එහෙම හිතනවා. විදර්ශනා භාවනාව මේ විදර්ශනා කියන එක නම් බුද්ධ ශාසනයට විතරක්ම ආවෙනික වෙච්ච භාවනා ක්‍රමයක්. විදර්ශනා එහෙම නැත්නම් ඒකට අපි තව කියනවා විපස්සනා කියලා. එතකොට මොකද්ද මේ විපස්සනාව? ඒ කියන්නේ මොකද්ද මේ භාවනාව කියන එක? චින්තාමය මට්ටමක්. හැබැයිවටම කොහොම භාවනා කරමුද? මෛත්‍රිය. එහෙම නැත්නම් කෙනෙක් මේ භාවනා කරනවා කියලා කරන්නේ හිතනවා. භාවනා කරනවා කියලා කියන්නේ හිතනවා. හැබැයි භාවනාව කියලා කියන්නේ හිතන එක
හිතන එක නෙමෙයි. සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන. එතකොට තුනක් තියෙනවනේ. එතකොට එහෙනම් චින්තාමේ ඥානය වෙනයි. හිතලා කවදාවත් නිවන් දකින්න බෑ. අපි එච්චර හිතන්නේත් නෑ. හිතලා නිවන් දකින්න පුළුවන් නම් ඔය බටහිර රටවල් වල ඕන තරම් රහතන් වහන්සේලා පහළ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට වඩා කොච්චර හිතනවද? දැන් මෙතන ඉන්න පිරිසේ බොහෝ අය අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් අපි මේ පාවිච්චි කරන වාහනයක්. මේ වාහනේ ඔය ක්‍රියාකාරීත්වයේ තියෙන කොටස ගලවලා බලහම පුදුම හිතෙනවා මේ විදිහට මේක හිතුවේ කොහොමද? ඒ ඉන්ධන ලිහිසි ද්‍රව්‍ය ඔයිල් වගේ දේවල් සමහර තැන් වලට ගමන් කරලා තියෙන මේ යකඩ කූර නූලක් වාගේ ප්‍රමාණයක ඉරක් කපලා තියෙන යටට මේ කෙස් ගහ වාගේ එක දිග තමයි අවශ්‍ය තැනට ඒ තෙල් ගමන් කරලා තියෙන්නේ. ඊටත් වඩා සියුම් තැන් තියෙනවා. එතකොට මේක නිෂ්පාදනය කරපු කෙනා මොන තරම් හිතලා තියෙනවද මේකට? ගුවන් යානයක් හදපු කෙනා බිම දිගේ යන්නත් ඕනේ. යම් ප්‍රමාණයකට වේගය වැඩි වෙන්නත් ඕනේ. වේගය වැඩි වෙනකොට ඉහළට ඉස්සෙන ක්‍රමයක් තියෙන්නත් ඕනේ. ඒක පිටිපස්ස ඉස්සලා බෑ ඉස්සරහින්ම ඉස්සෙන්න ඕනේ. ඒක ඉහළට යනකොට යම් මට්ටමක ගමන් කරන්න ඕනේ. මෙන්න මේ පීඩන මට්ටමේ පවතින්න ඕනේ. මේ දේවල් කල්පනා කරුවොත් පින්නතේ අපි කවදාවත් හිතන්න පුළුවන්ද මෙයා හිතපු හිතවිල්ල? එහෙම හිතලා නිවන් දකින්න පුළුවන් නම් මේගොල්ලෝ හැමෝටම කලින් නිවන් දකිනවා. අපි හිතනවා වගේ ලක්ෂ වාරයකින් හිතලා මේ තියෙන්නේ. හිතලා කවදාවත් නිවන් දකින්න බෑ. චින්තාමය මට්ටමකින් කවදාවත් එතෙන්ට එන්න බෑ. එහෙමනම් එතෙන්ට එන්න පුළුවන්කම තියෙන්නේ භාවනාමය ඥානයක් තුලින්මයි. ඉමස්මින් ශාසනේ එහෙම නැත්නම් ඉද යනුවෙන් මෙතන අවධාරණය කරලා තියෙන එකයි කියලා සඳහන් කරනවා. එහෙමනම් භාවනාව කියලා කියන්නේ විපස්සනා. පස්ස කියලා කියන්නේ බලනවා. පාලියෙන් පස්ස කියලා කියන්නේ බලනවා. එතකොට වි කියලා විශේෂණ පදයක් තියෙනවා. විශේෂයෙන් බලනවා. දැන් මොකක්ද දිහාද බලාගෙන ඉන්නේ? වේදනාව දිහා බලනවනම් වේදනාව දිහා බලාගෙන ඉන්නවා. මුතු මේ වේදනාවයි කියලා හිතනවා හැම නෙමෙයි. වේදනාව දිහා බලනවා. මගේ දන හිසෙයි වේදනාව තියෙන්නේ. බොහොම විවේකීව මම මේ වේදනාව ඇති වෙන හැටි බලනවා. අන්න එතනයි භාවනාව තියෙන්නේ. විපස්සනා කියලා කිව්වේ ඒකට. විශේෂයෙන් බලනවා මේක දිහා. එහෙම නැත්නම් අපි කරන්නේ හිතනවා. හිතලා ඒක කරන්න බෑ. සමහර වෙලාවට ආනාපාන සතිය වැරදුනොත් මේ හුස්ම ආනාපාන සති භාවනාව වඩපු අයත් වඩන අයත් ඇති. හුස්ම නාස්පුඩුවෙන් ඇතුළට යෑමත් පිටවීමත් කියන දෙක බලාගෙන ඉන්න කියලා කියන්නේ. හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි හිතන්නේ මේ ඇහැ කරකවල කළු ඉන්ද්‍රියාව ලං කරලා නාස්පුඩුව කෙරවල බලන්නයි. වැඩි වෙලාවක් බලන්න ඉන්න පුළුවන් වේද? වැඩි වෙලාවක් නම් බලන්න ඉන්න වෙන්නේ නැහැ. එහෙම හිටියොත් මොකද වෙන්නේ? මේ කළු ඉන්ද්‍රියාවල් දෙක ලං වෙලා මේ නාහේ කෙරවල දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඇහි තියෙන මාංශ පේශීන් ඊට වේගෙන් තෙරපෙනවා සහ වෙහෙසටපත් වෙනවා. ඕනනම් ඉඳලා බලන්නකෝ විනාඩි 5ක් විතර. දැඩි හිසේ රදයක් ඇති වෙන්න පටන් ගන්නවා එහෙම හිටියොත්. එහෙනම් මේ බලාගෙන ඉන්න කියන්නේ මේ ඇහෙන්ද? නෑ. මනසින් බලන්න කියනවා මේ ආස්වාස ප්‍රාස්වාස කොහොමද ඇතුල් වෙන එක සහ පිට වෙන එක. ඒක මනසින් දකින්න ඕනේ. කවදාවත් ඒක හිතලා හැම කරන්න මෙන්න ඇතුල් වෙනවා මෙන්න පිට වෙනවා කියලා හිතලා ඒ වැඩේ කරන්න බෑ. ඇතුළට පිරෙනවා ඇකිලෙනවා කියලා හිතා ඒ වැඩේ කරන්න බෑ. ඒක මනසින් දකින්න ඕනේ. විපස්සනාව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒක. මේසයි කාරණාව
හරියට වටිනවා. ඒ නිසා එතන ඉද ශාසනයේ මේ විදිහේ පැහැදිලි කිරීමක් කරලා තියෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. ඉද ශාසනයේ භික්කවේ ඉතින් සඳහන් කරනවා භික්කවේ කියලා කියන්නේ ඇයි? ධම්ම පටිග්ගාහක පුද්ගලා ආලපන මේතං භික්කවේ කියලා සඳහන් කරන්නේ ධම්ම පටිග්ගාහක පුද්ගලා ආලපන මේතං. ඇයි එහෙම සඳහන් කරන්නේ කියලා කියනවා ධර්මය හාත්පසින් ග්‍රහණය කරන්නා වූ පිළිගන්නා වූ පුද්ගලයාට කරන ආමන්ත්‍රණ මාත්‍රයක් කියලා විස්තර කරනවා. ධර්මයේ හාස්පතින් ග්‍රහණය කරන්නා වූ සහ පිළිගන්නා වූ පුද්ගලයාට කරන්නා වූ ආමන්ත්‍රණ මාත්‍රයක් තමයි මෙතන භික්කවේ කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරපු ක්‍රමය. ඒකට ඒ භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කෙරුවේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වණක් පිරිසක් ඉන්නවා. සිව්වණක් පිරිසක් එතන ඉන්නවා. නමුත් මෙතන මහණෙනි නැත්තම් භික්කවේ කියලා ආමන්ත්‍රණය කළේ භාග්‍යතුන් වහන්සේට කීකරු කෙනෙක් විතරයි නිවන් දකින්නේ. භාග්‍යතුන් වහන්සේට අකීකරු නම් කවටවත් නිවන් දකින්න බෑ. එහෙනම් භික්ෂුව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට ඊටාම කීකරු කෙනා. භික්ෂු කියලා කියන්නේ. ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සේ කීකරු නැහැ කියන කාරණාව නෙමෙයි මෙතන පැහැදිලි කරන්න යොදලා තියෙන ක්‍රමය. ඊටාම කීකරු භික්ෂුව. එයා තමයි නිවන් අවබෝධ කරන්නේ. අන්න ඒ නිසාම භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනවා කියලා සඳහන් කරනවා. එතකොට භික්ඛු කියලා කියන්නේ ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන සසර බිය දැක්ක දැනුණ කෙනාට මේ නම භාවිතා කරනවා. ප්‍රතිපත්තිය ආරක්ෂා කරන සසර බිය දැක්ක කෙනාට මේ භික්ඛු කියන නමින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඇයි භික්ඛු කියලා කිව්වේ? වෙනතර මේක තව තැනක මෙහෙම කියනවා. භික්ෂාටනේ යෙදෙන නිසා භික්ඛු කියලා කියන බව. භික්ෂාස්ත්‍රයේ යෙදෙනවා කියලා කියන්නේ ගයක් ගානේ පිළිසිගා ඇවිදින නිසා භික්ඛු කියලා සඳහන් කරනවා. කියලා එහෙමත් සඳහන් කරනවා මේ භික්ඛු කියන්නේ භික්ෂාටනේ යෙදෙන නිසයි කියලා. නමුත් භික්ෂාටනේ යෙදෙන නිසා නෙමෙයි භික්ඛු කියලා කියන්නේ. සසරට බය වෙච්ච කෙනා ධර්මයේ තුල ඉන්න කෙනා භික්ඛු කියලා විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා පිළිසිගා වැඩි පමණින් භික්ෂු නොවන බවත් සංසාරයේ බිය දකින් නැත්තම් භික්ෂුවක් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්කමක් නැති බව. සංසාරයේ බිය දකින්න කෙනයි භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරාම අන්‍ය වූ දෙවියන්ට ගිහි මිනිසුන්ටත් මාර්ගඵල ලැබෙනවා. භික්කවේ කියලා ආමන්ත්‍රණය කරලා තමයි දේශනාව කරන්නේ. නමුත් දේශනාව අහගෙන ඉන්න දෙවියෝ, බ්‍රහ්මයෝ, ගිහි පැවිදි මේ හැමෝම මාර්ගඵල ලබනවා. ඒ ඇයි කියන කාරණාව මෙතන සඳහන් කරනවා. භික්ඛු කියන්නේ ප්‍රතිපත්ති පූර්ණය සිව්වණක් පිරිසෙන් භික්ෂුවම ශ්‍රේෂ්ඨයි. ප්‍රතිපත්ති පූර්ණයට මේ සිව්වණක් පිරිසෙන් භික්ෂුවම ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා. ඇයි එතකොට සිව්වණක් පිරිසෙන් භික්ෂුවම ප්‍රතිපත්ති පූජාවට නැත්නම් ප්‍රතිපත්ති පූර්ණයට සුදුසුයි කියලා සඳහන් කරන්නේ? ඒ කාරණාව නැවත විශේෂයෙන් සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයේ බාර ගැනීමේදී භික්ෂුව හැමට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ඇයි? වෙනතනේ ඒ භික්ෂුවට නිර්වාණය වෙනුවෙන් කටයුතු කරනවා හැර වෙන බාහිර දේවල් මොකවත්ම නැහැ. නමුත් ගිහි ශ්‍රාවකයාට සහ ශ්‍රාවිකාවට ඊට වඩා බොහෝ බාහිර කටයුතු තියෙනවා. ගෙදර වැඩත් කරගෙන, දරුවන්ගේ වැඩත් කරගෙන, රැකී රක්ෂාත් කරගෙන,
ව්‍යාපාර කටයුතු කරගෙන ඒ සේරම දේවල් කරන ගමන් තමයි ඒගොල්ලෝ විමුක්තියක් උදෙසා කටයුතු කරන්න ඕනේ. එතකොට ඔළුව නිදහස්ම නැහැ. බොහෝ දේවල් ඔළුවේ තියෙනවා. හෙට අනිද්දාට මේ විදිහට අහවල් වෙලාවට මේ දේ කරන්න ඕනේ කියලා බොහෝ දේවල් තියෙනවා. නමුත් භික්ෂුන් වහන්සේට මේ මොකවත්ම නැහැ. එක අරමුණයි තියෙන්නේ නිවන සොයා ගමන් කරන එක. ඒ හින්දා මෙයාගේ ඔළුව හොඳට නිදහස්. හොඳට ඉඩ තියෙන භාජනයක් කියලා ධර්මයේ හඳුන්වන්නේ. මේ භික්ෂුවගේ හිත හොඳට ඉඩ තියෙන භාජනයක්. ඒ භාජනයේ ඉඩ තියෙන නිසා ඒකට හොඳට වක් කරලා පුරවන්න පුළුවන්. මොනවද මේකට වක් කරන්නේ? ධර්මය. මේ නිදහස් හිතට ධර්මයේ වක් කරලා පුරවන්න හොඳට ඉඩ තියෙනවා. අන්න ඒ නිසාම මෙතන නිවන් සොයාගෙන යන මාර්ගයේ භික්ෂුව ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරලා තියෙනවා. භික්ෂුව වේගවත්, ඉක්මන්. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරනකොට භික්ෂූණී කියලා නැත්නම් මහණෙනි කියලාම ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා භික්ෂුව කොයිතරම් නිදහසේ ඒ ගමන යනවද? භික්ෂූණී කියලා ආමන්ත්‍රණය කෙරුවේ. රජුරවන්ට ආමන්ත්‍රණය කළ කරපු දේශන තියෙනවා. භික්ෂුව ඊටාම නිදහසේ ගමන යන නිසා භික්ෂූණී කියලා ආමන්ත්‍රණය කළා. රජුත් එක්ක ආපු පිරිසට සමහරලාට සියලු දෙනාට ආමන්ත්‍රණය කරනවා මහරජ කියලා. ඒකෙන් පැහැදිලි කරන්න හදන්නේ භික්ෂූණී කියලා ආමන්ත්‍රණය කළාට ඒ ධර්මය අනිත් අයටත් ගෝචරයි. රජුරවන්ට කතා කරාම අනිත් පිරිසටත් කතා කළා වගේ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට මේ භික්ෂු කියන වචනේ ගිහි අයට යොදන්න බැරිද කියලා ප්‍රශ්නයක් අහනවා. ගිහි කෙනෙකුට භික්ෂු කියන්න බැරිද? සඳහන් කරනවා ඇතැම් තැනක ගිහි කෙනෙකුට භික්ෂු කියලා කියන්න පුළුවන්. හැබැයි විශේෂ කාරණාවක් සම්පූර්ණ කරලා තියෙන ගිහි කෙනෙකුටයි භික්ෂු කියලා කියන්නේ. එතන සඳහන් කරනවා කාටද මේ ශාසනයේ ගිහි කෙනෙකුට භික්ෂු කියලා කියන්නේ? සන්තති ඇමති. අපි සන්තති ඇමති කියන කාරණාව කලින් සාකච්ඡා කළා. මේ ශෝකය පිළිබඳව කතා කරන වෙලාවේ හිතේ දුක. සන්තති ඇමති භික්ෂුවක් කියලා භාග්‍යවතුන් වහන්සේ හැඳින්වනවා. අර තමන් එක්ක හිටපු කාන්තාව මරණයටපත් වෙච්ච නිසා ඇතිවෙච්ච ශෝකය දරා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ. උදේ ඉඳලා රෑ වෙනකම්ම කාන්තාවගේ නැටුම් බල හිටියේ, රෑ වෙනකම්ම සුරාමත් වෙලා ඉඳන්නේ. නමුත් ඇය මරණයටපත් වෙච්ච ශෝකය දරා ගන්න බැරුව එකපාරම මතක් වෙනවා මේ ශෝකය දුරු කරගන්න නම් භාග්‍යවතුන් වහන්සේ ගාවට යන්න වෙනවා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ගාවට යනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එයාට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය අහලා රහත් වෙනවා. සියලු රාජ ආභරණ සහිතයි මේ වෙලාවේ. අලංකතෝ චේපි සමංචරෙය්‍ය. මෙයාට දේශනා කරපු ධර්මයේ ගාථාව. අලංකාර වෙලා හිටියත් දැන් මේ රජෙක් හැටියට අලංකාර වෙලා ඉන්නේ. අලංකතෝ චේපි සමංචරෙය්‍ය. අලංකාර වෙලා හිටියත් සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. සන්තෝ කියලා කියන්නේ රාගාදී කෙලෙස් සිදවපු නිසා සාන්තයි. අලංකාරණ ආභරණ ඇඟේ තියෙන බව ඇත්ත. නමුත් රාගාදී කෙලෙස් නෑනේ දැන් හිතේ. ඒ නිසා සාන්තයි. දන්තෝ කියලා සඳහන් කරනවා ඉන්ද්‍රියන් দমনය කළ නිසා දාන්තයි. සන්තෝ කියනවා රාගාදී කෙලෙස් නැති කරපු නිසා සාන්තයි. දන්තෝ කියලා කියනවා ඉන්ද්‍රියන් দমনය කරපු නිසා දාන්තයි. නියතෝ නියම වශයෙන්ම සතර මග සතර ඵලයට සුදුසුයි. මේ ඉන්ද්‍රියන් দমনය කරලා කෙලෙස් නැති කරපු කෙනා නියත වශයෙන්ම සතර මග සතර ඵලයන්ට සුදුසුයි. බ්‍රහ්මචාරී ශ්‍රේෂ්ඨ හැසිරීමේ බ්‍රහ්මචර්යාව කියන තැනට මෙයාට පැමිණෙන්න පුළුවන්. සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං.
සියලු සාහසික ක්‍රියාවන්ගෙන් මේ පුද්ගලයා වැළකීලා ඉන්නේ. කිසිම සාහසික ක්‍රියාවක් එයා ගාව නැහැ. ඉන්ද්‍රියන් සියල්ලම দমনය කරලා ඉන්නේ. එන සාහසික ක්‍රියා ගහ මරා ගන්න, එන කොටා ගන්න යන කිසිම ක්‍රියාවක් නැහැ. සියලුම සත්වයාට සබ්බේසු භූතේසු නිදහය දණ්ඩං සියලුම සත්වයාට ඔහුගෙන් අභය ලැබිලා තියෙන්නේ. අන්න ඒ පුද්ගලයා ආර්ය භාවයේ සිටින උතුම් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ආර්ය භාවයේ සිටින උතුම් පුද්ගලයෙක්. මෙයා බාහිත පාපී එහෙම නැත්නම් සමිත පාපී කියලා හඳුන්වනවා. අදට මේ පැයට තියෙන කාල සීමාව අවසන් වෙලා තියෙන නිසා ධර්ම දේශනාව නිමා කරමු. මෙතන මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙරෙන ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරනු ලබන්නේ කොළඹ 8 ලේක්පාර නම්බර 116 රාජගිරියේ පදිංචි දීපලාල් විජේරත්න මැතිතුමා, ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් විසින් සිදු කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් ලංකාවාසී ලෝකවාසී අප හැම සියලු දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ අමා මහ නිවන් ලැබ සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව පැවැත්වීම සඳහා ඊතා කරුණාවෙන් මෛත්‍රියෙන් අප වෙත මෙම ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමේ ධර්මශාලාව ලබා දීමට උපකාර කළ විහාරාධිපති ශාස්ත්‍රපති අවසරයි අතිපූජ්‍ය රජවත්තේ වප්ප අනුනායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර මෙම නව ධර්මශාලාව ඉදිකර සංඝ සතුකට පූජා කළ තෙන්නකෝන් පවුලේ සැමටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට හා එහි කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අපවත් වී වදාළා වූ ත්‍රිනිකායික මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු අපවත් වී වදාළා වූ සියලුම සංඝ පීතෘන් වහන්සේලාට මේ උතුම් වූ ධර්ම දානමය කුසලයේ බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම කායික මානසික නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප සෑම දෙනාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් වූ ධර්ම දානමය කුසලයේ බලයෙන් අමා මහ නිර්වාණ සුවය මත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අපමණ ධනන්ගේ ශ්‍රද්ධා ධනිය උපදෝමින් මගට ප්‍රවිෂ්ඨ කරලීමට අනුපමයේ වීර්යයක් දරන අති ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර බලාපොරොත්තු වන්නා වූ උතුම් බෝධියකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයේදී නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට මෙම උතුම් ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියලා කල්යාණ මිත්‍රත්වයෙන් අපට පින් අනුමෝදන් කරනවා. අප විසින් රැස් කර ගන්නා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මේ උතුම් ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමාටත් මැතිණියටත් දූ දරුවන්ටත් සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ ස්ථානයේ පැමිණෙන මේ ලොකු කුඩා සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් පැමිණෙන අය, සංසාරි බණ අහලා පුරුදු නිසා පැමිණෙන අය, සසරින් එතර යන්න සිතුවිලි මාත්‍රයක් හරි තියෙන නිසා පැමිණෙන අය, ඒ සියලු දෙනාටම අපි විසින් රැස් කරගන්නා වූ මේ සියලුම පින් අනුමෝදන් කරනවා වගේම මේ ධර්ම කරුණු දැන ගැනීම වෙනුවෙන් අවබෝධ කර ගැනීම වෙනුවෙන් නිවැරදිව අනුකම්පාවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දෙමින් කටයුතු කරන ගෞරවනීය වූ ගුරු පියවරුන් සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරවමින් ඔබට අපට සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්
ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ